අයිබෝවන් අද අපි ආරම්භ කරන්නේ 2022 මේ මාසයේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන අවසාන පන්ති වාරය. අපි කතා කරමින් හිටියේ පස පිළිබඳවයි. විශේෂයෙන්ම කිව්වොත් පසේ හමු වන සංඝටක පිළිබඳවයි. මේ යටතේ මම මේ වගේ රවුමක් මගේ වෘත්ත ප්‍රස්ථාරයක් කියලා කියන්න පුළුවන්. පසක් නැත්තම් පරිමාව අනුව පස බෙදන්න කල්පනා කළා. ඊළඟට අපි කිව්වා සමස්ත පස් ගත්තාම මේකේ පරිමාවෙන් 45%ක්ම අත්පත් කරගෙන තියෙන්නේ කනිජ හේවත් අකාබනික ද්‍රව්‍ය වලින් කියන. මේවට අකාබනික ද්‍රව්‍ය කියලා කියනවා, කනිජ කියලාත් කියනවා. මේ අකාබනික ද්‍රව්‍ය හේවත් කනිජ ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එකකට කිව්වා ප්‍රාථමික කනිජ. මේවා ඇත්තටම ආග්නේය පාෂාණ වලින් තමයි ඇති වෙලා තියෙන්නේ. පසේ ප්‍රධාන වශයෙන් වැලි කොටස සෑදීමට තමයි දායක වෙලා තියෙන්නේ. හැබැයි වැලි වල එච්චර වැදගත් ලක්ෂණ තිබුණේ නැහැ. ඒ වගේම ඊළඟට කතා කළා දෙවනුව ඇති වූ හේවත් ද්විතීයික කනිජ. මේවා ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වෙලා තිබුණේ එක්ක විපරීත එහෙම නැත්නම් අවසාදිත පාෂාණ. එතකොට ඒ වාගේ ද්‍රව්‍ය අවක්ෂේප වෙලා එහෙම නැත්නම් තැන්පත් වෙලා එහෙම නැත්නම් තියෙන ස්පටික වෙනස් වෙලා හේවත් පුනර්ස්පටිකීකරණය වෙලා තමයි ද්විතීයික කනිජ ඇති වෙලා තිබුණේ. ද්විතීයික කනිජ දායක වුණා පස්සේ වඩා ක්‍රියාශීලී ප්‍රධාන අකාබනික සංඝටක දෙක වන මැටි හා රොන් මඩ නැත්නම් සිල්ක් කියන කොටස ඇති කරගන්න. ඒ අනුව මේ ද්විතීයික කනිජ ආපහු ආකාර දෙකකට බෙදුවා අපි. මැටි කොටස සෑදීමට දායක වන කට්ටිය, මැටි නොවන දේවල් සෑදීමට දායක වන කට්ටිය. මැටි කොටස සෑදීමට දායක වන කට්ටිය තවදුරටත් බෙදුවා. ඒගොල්ලන්ගේ සිලිකන් ඇලුමිනියම් නැත්නම් ඇලුමිනෝ සිලිකේට ස්තර තියෙන කට්ටියට කිව්වා ඇලුමිනෝ සිලිකේට ස්තර මැටි කනිජ. එහෙම නැති කට්ටියකුත් හිටියා. පොදුවේ මැටි කියලා කිව්වේ වැඩිපුරම මේ ඇලුමිනෝ සිලිකේට කට්ටියට තමයි. මේගොල්ලන්ගේ ආවේනික සිලිකේට ස්තර ඇලුමිනා ස්තර තිබුණා. ඒ වගේම ආවේනික දැලිසේවත් ලැටිස් ෆියුග තිබුණා. ඒ වගේම මේගොල්ලන්ගේ ස්පටික ගත්තාම ස්පටිකයක් සෑදීමට ඇලුමිනා හා සිලිකේට ස්තර දායක වන අනුපාතය මත 1:1 2:1 ආදී වශයෙන් තිබුණා. අපි ඒගොල්ලන්ගේ වැදගත්කම ගැන කතා කළා. ඊළඟට මේ පසක තියෙන 50% පමණ වූ මේ පරිමාත්මක කොටසේ 104ක් නියෝජනය කළේ පාංශු කාබනික ද්‍රව්‍යයයි. කවුද පාංශු කාබනික ද්‍රව්‍ය කියන්නේ? මේගොල්ලන්ගේ මොනවද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් තිබුණේ විවිධ දි รา පත් වෙන අවස්ථාවල තියෙන ශාක හා සත්ව කොටස් පසට ලැබුණා. ඒතර මේගොල්ලන්ගේ වියෝජනයේ බොහෝ දුරට ස්ථායී අවස්ථාවක් තමයි හියුමස් කියන්නේ. හියුමස් ඇතුළුව මේ කාබනික ද්‍රව්‍ය වල කෘෂිකාර්මික වැදගත්කම් පිළිබඳව අපි කතා කළා. තව අපිට කතා කරන්න ඉන්නවා පසේ ඉන්න ශාක හා සතුන් හේවත් පාංශු ජීවීන් පිළිබඳව. ඊට අමතරව පසේ තියෙනවා වාතය, අපි කියනවා පාංශු වාතය කියලා. පසේ සමස්ත පරිමාවෙන් 25%යි. පසේ තියෙනවා ජලය, අපි කියනවා පාංශු ජලය කියලා. පසේ සමස්ත පරිමාවෙන් 25%යි. ඔන්න ඔයගොල්ලෝ ගැනත් කතා කරපුවාම පස් පිළිබඳ සාකච්ඡාව ඉවරයි. එහෙනම් අපි දැන් සාකච්ඡාව ආරම්භ කරමු පාංශු ජීවීන් පිළිබඳව. ලියාගන්න ප්‍රධාන මාතෘකාව පාංශු ජීවීන්. ප්‍රධාන මාතෘකාවක් ලියාගන්න පාංශු ජීවීන්. ළමයි පාංශු ජීවීන්ට මේගොල්ලන්ට අපි කියනවා පාංශු ජීවීන් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා soil organisms කියලා. පාංශු ජීවීන් එහෙම නැත්නම් soil organisms.
අපි කාටද පාංශු ජීවීන් කියන්නේ? පස ආශ්‍රිතව නැත්නම් පසේ ජීවත් වන විවිධ ජීවීන්ට අපි කියනවා පාංශු ජීවීන් කියලා. මේගොල්ලන්ගේ විවිධත්වයක් තියෙනවා. මේගොල්ලන්ගේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. වැඩිපුර වර්ගීකරණයක් තියෙනවා. ඒ ගැන පස්සේ කතා කරනවා. දැනට ලියා ගන්න පාංශු ජීවීන් යටතේ පස ආශ්‍රිතව වාසය කරන විවිධ ජීවීන්ය. පස ආශ්‍රිතව වාසය කරන විවිධ ජීවීන්ය. මේගොල්ලන්ගේ ලක්ෂණ ආදිය ගැන හැබැයි වෙන තැනකයි කතා කරන්නේ. මෙතන නෙවෙයි මම කෙලින්ම එනවා කෘෂිකර්මයේදී මේගොල්ලෝ වැදගත් වෙන විදිහ ගැන කතා කරන්නට. ලියා ගන්න උපමාතෘකාවක් ලියා ගන්න. පාංශු ජීවීන්ගේ කෘෂිකාර්මික වැදගත්කම. පාංශු ජීවීන්ගේ කෘෂිකාර්මික වැදගත්කම. ළමයි මේගොල්ලන්ගේ පළවෙනි වැදගත්කම තමයි මේගොල්ල පස්සේ වියෝජකයින් වශයෙන් ක්‍රියා කරනවා. ලියා ගන්න අංක 1 වැදගත්කම වියෝජකයින් ලෙස. කැමති නම් මේ වියෝජකයින්ට ඉංග්‍රීසියෙන් කියනවා decomposers කියලා. වියෝජකයින් නැත්තම් decomposers මොකක්ද මේ කරන්නේ? දැනගන්න පසට ලැබෙනවා ළමයි සංකීර්ණ කාබනික සංයෝග. නැත්තම් පස ආශ්‍රිතව තියෙනවා සංකීර්ණ කාබනික සංයෝග. ඔයගොල්ලෝ දන්න සංකීර්ණ කාබනික සංයෝග කීපයක් තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. මේවා ශාක හා සතුන්ගේ දේහ තුල අඩංගු වෙනවා. මීට අමතරව ශාක හා සත්ත්ව දේහ තුල නිපද වෙනවා. අපේ දේහයේ අඩංගු වෙනවා ප්‍රෝටීන්. ජලය යනහම ප්‍රෝටීන් තියෙනවා, ලිපිඩ තියෙනවා, යම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයකුත් තියෙනවා. අපි හැබැයි සත්ත්ව දේහවල පවතින කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුයි. ශාක ගත්තාම වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේටයක් වන සිලියුලෝස්. ඊට අමතරව ප්‍රෝටීන් තියෙනවා, ලිපිඩක් තියෙනවා. එතකොට මේවට අපි කියනවා සංකීර්ණ කාබනික සංයෝග කියලා. මේවට සංකීර්ණ කාබනික සංයෝග කියන්නේ හේතුව ළමයි මේවායේ ව්‍යුහය සාපේක්ෂව සංකීර්ණයි. ඒතර වෙලා තියෙන්නේ මොකක්ද? මේවා පසට ලැබෙනවා කාබනික ද්‍රව්‍ය ඔස්සේ. ඒතර පසට ලැබෙන කාබනික ද්‍රව්‍යවල තියෙන නැත්නම් පසට ලැබෙන කාබනික ද්‍රව්‍යවල අඩංගු මේ සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරනකොටයි අපි මේ වියෝජනය කියලා කියන්නේ. මේ වැඩේ කරන අයට කියනවා වියෝජකයෝ කියලා. මොනවද පසේ තියෙන සරල අකාබනික සංයෝග? මොනවද මේ වියෝජනයේ මගින් පසට ලැබිය හැකි සරල අකාබනික සංයෝග? කට්ටියක් තමයි කාබන් ඩයොක්සයිඩ්, මීට අමතරව ඇමෝනියා, නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ්, එහෙම නැත්නම් මීතේන්, එහෙම නැත්නම් සල්ෆේට්, ක්ලෝරයිඩ්, මේ වගේ කට්ටිය ඉන්නවා. මේගොල්ලන්ට අපි කියනවා සරල අකාබනික ද්‍රව්‍ය කියලා. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද? පසේ වගා කළ ශාක වලට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ ආදී උරා ගන්න බෑ. ශාක උරාගන්නේ මෙන්න මේ සරල අකාබනික ද්‍රව්‍ය. ශාක Tamanට අවශ්‍ය ද්‍රව්‍ය පසෙන් උරා ගන්නවා. ජලයට අමතරව උරා ගන්න තව කට්ටියක් තමයි මේ සරල අකාබනික කට්ටිය. ශාක වලට ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සාමාන්‍යයෙන් උරා ගන්න බෑ. දැන් උදාහරණයක් සමහර ශාක තියෙනවා සතුන් මත යපින අපි කියනවා මාංශ භක්ෂක ශාක කියලා. ඒවට පුළුවන් කමක් තියෙනවා එහෙම යම් දේවල් උරා ගන්න. ඒ වුණාම සාමාන්‍ය ශාකයකට එහෙම උරා ගන්න බෑ ප්‍රෝටීන්, ලිපිඩ ආදී.
ශාක ප්‍රෝටීන් උරා ගන්න ඕනම ජීවියෙක් ඇමයිනෝ ඇම්ල ප්‍රෝටීන් වශයෙන් උරා ගන්නේ නැහැ විශේෂ අවස්ථා වුණාම. ඉතින් කොහොම හරි මේ වියෝජකයන් වශයෙන් ක්‍රියා කරමින් පාංශු ජීවීන් කරන්නේ මොකක්ද? පසට ලැබෙන සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට පත් කරනවා. මේ සරල අකාබනික සංයෝග ශාකවලට පෝෂක වශයෙන් වැදගත්. මේ ක්‍රියාවට අපි කියනවා වියෝජනය කියලා. මේ ක්‍රියාව කරන උදවියට කියනවා වියෝජකයෝ කියලා. මේක වැදගත් වෙනවා ශාකවලට පෝෂක ලබා ගැනීමේදී. එහෙනම් ලියා ගන්න පළවෙනි එක වියෝජකයින් ලෙස එයටතේ ලියා ගන්නට පාංශු ජීවීන් විසින් කාබනික ද්‍රව්‍ය වශයෙන් පාංශු ජීවීන් විසින් කාබනික ද්‍රව්‍ය වශයෙන් පසට ලැබෙන කාබනික ද්‍රව්‍ය වශයෙන් පසට ලැබෙන සංකීර්ණ කාබනික සංයෝග පසට ලැබෙන සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට පත් කරයි. සරල අකාබනික සංයෝග බවට පත් කරයි. ඉරි කැලලක් මොකක්ද මේකේ වැදගත්කම? මේ ශාකවලට අවශ්‍ය පෝෂක සැපයීමේදී තමයි වැදගත් වෙන්නේ. ඉරි කැලලක් මේ ශාකවලට අවශ්‍ය පෝෂක සැපයීමේදී වැදගත්ය. පෝෂක සැපයීමේදී වැදගත්ය. හරි. ළමයි අංක 2 පාංශු ජීවීන්ගේ දෙවන වැදගත්කම තමයි පසට හියුමස් ලබා දීම. අංක 2 වැදගත්කම පසට හියුමස් ලබා දීම. ඒ කියන්නේ මේකයි මේ කාබනික පදාර්ථ වියෝජනයේදී ශාකවලට ලබාගත හැකි පෝෂකවලට අමතරව හියුමස් ලැබෙනවා. අපි කිව්වා හියුමස් කියලා කියන්නේ කාබනික පදාර්ථ වියෝජනයේ මගින් ලැබෙන යම් දුරකට ස්ථායී සංඝටකයක්. මම කියන්නේ ඒක සදාකාලිකව තියෙන දෙයක් කියලා. නමුත් යම් කාලයක් ස්ථායී ආකාරයෙන් පවතින. එතකොට කාබනික පදාර්ථ වියෝජනයේ මගින් ලැබෙන මේ හියුමස් වැදගත් වෙනවා පසේ බොහෝ භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ පවත්වා ගැනීමට. එනම් ලියා ගන්න අංක 2 පාංශු ජීවීන් කරන හිතකර ක්‍රියාව පසට හියුමස් ලබා දීම. ලියා ගන්න යටදී කාබනික පදාර්ථ වියෝජනයේ මගින් ශාක පෝෂක වලට අමතරව කාබනික පදාර්ථ වියෝජනයේ මගින් ශාක පෝෂක වලට අමතරව කවුද? පසට හියුමස් ලබා දේ.
පසට හියුමස් ලබා දී. මොකක්ද වැදගත්කම? හියුමස් වැදගත් වෙනවා පසේ බොහෝ හිතකර භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පවත්වා ගන්න. ඉරි කැලක් මෙය පසේ බොහෝ හිතකර භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පවත්වා ගැනීමට වැදගත්ය. ජෛවීය ලක්ෂණ පවත්වා ගැනීමට වැදගත්ය. ළමයි කාපාංශු ජීවීන්ගේ ඊළඟ වැදගත්කම තමයි පෝෂක චක්‍රීකරණය. ඊළඟ වැදගත්කම ලියාගන්න පෝෂක චක්‍රීකරණය. මොකක්ද පෝෂක චක්‍රීකරණය කියන්නේ? කිසියම් පෝෂකයක්, පෝෂක කියන්නේ ශාක වලට උරා ගන්න පුළුවන් දේවල්. දැන් හිතන්නකෝ මේ තියෙන පොළොව මට්ටම කියලා. මෙන්න ශාකයක්. මෙන්න එයාගේ මූල මණ්ඩලය. මේ තියෙන්නේ වායු ගෝලය. මේ තියෙන්නේ පස. දැන් ශාක පසෙන් පෝෂක උරා ගන්නවා. ඉතින් පසෙන් මෙහෙම පෝෂක උරා ගත්තාම කවදා හරි දවසක පසේ පෝෂක ඉවර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. පසෙන් පෝෂක උරා ගන්නවා වගේම එයාට ආපහු පෝෂක ලැබෙනවා. කොහෙන්ද ලැබෙන්නේ? එක පැත්තකින් වායු ගෝලයෙන් ලැබෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් ශාක වලින් ලැබෙන්නත් පුළුවන්. එතකොට වායු ගෝලයටත් ඒ වගේම පෝෂක ලැබෙන්න එපා ආපහු පස්සේ. වායු ගෝලයටත් ආපහු පෝෂක ශාක වලින් ලැබෙන්න එපා. මෙන්න මේ විදිහට කිසියම් සලකා බලන පෝෂකයක්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් පෝෂක වලට උදාහරණ, කිසියම් සලකා බලන පෝෂකයක් යම් පරිසර පද්ධතියක විවිධ ස්ථානවල මාරුවෙන් මාරුවට පැවතීමට අපි කියනවා පෝෂක චක්‍රීකරණය කියලා. ඔයාලට මතක ඇති දේශගුණ විද්‍යාවේ යටතේ අපි කතා කළා ජල චක්‍රය. ඒ වගේ ජලයේ විතරක් නෙවෙයි පෝෂක චක්‍රීකරණය වෙනවා. ඉතින් මෙන්න මේ පෝෂක චක්‍රීකරණයේදී මේ පෝෂක චක්‍ර පවත්වා ගැනීමට පාංශු ජීවීන් දායක වෙනවා. නැත්නම් පසේ ඉන්න ජීවීන් දායක වෙනවා. දායක වෙන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මම කලින් කිව්වේ එකයි. සමහර පාංශු ජීවීන් පසේ වාසය කරලා ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ ශාක ද්‍රව්‍ය නැත්නම් කාබනික ද්‍රව්‍ය ආහාරයට අරගෙන ඒවායේ තියෙන පෝෂක ආපහු පරිසරයට මුදා හරිනවා. ඒ මගින් පසට පෝෂක ලැබෙනවා. වායු ගෝලයට පෝෂක ලැබෙනවා. ඒ වගේම වායු ගෝලයේ නයිට්‍රජන් තිර කරන කට්ටියක් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. අපි පස්සේ කතා කරනවා. ඒගොල්ලෝ වායු ගෝලයේ තියෙන අණුක නයිට්‍රජන් වායුව අරගෙන පසේ ගබඩා කරනවා. ඉතින් වායු ගෝලයෙන් පසට පෝෂක ලැබෙන ක්‍රමය, පසින් වායු ගෝලයට පෝෂක ලැබෙන ක්‍රම ආදී වශයෙන් මේවාට මොකද වෙලා තියෙන්නේ? පාංශු ජීවීන් දායක වෙලා තියෙනවා. දැනගන්න සෑම පෝෂකයක්ම පරිසර පද්ධතිය තුළ චක්‍රීකරණය වෙනවා. ඔගොල්ලෝ අහලත් ඇති නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, සල්ෆර් චක්‍රය, ෆොස්ෆරස් චක්‍රය, ඕනෑම පෝෂකයක චක්‍රීකරණයක් තියෙනවා. එහෙම නැත්නම් ශාක ලබා ගත්තාම කවදා හරි ඉවර වෙන්න එපායි. එහෙම ඉවර වෙන්නේ නැහැ. දැනගන්න ඉතින් මේ පෝෂක චක්‍රීකරණයේදීලා පාංශු ජීවීන් විශාල මෙහෙයක් සිද්ධ කරනවා. මොකටද? මේ පෝෂක චක්‍ර පවත්වාගෙන යාමට. ලියාගන්න එහෙනම් පෝෂක චක්‍රීකරණයේ යටතේ මොවුන් පෝෂක චක්‍ර පවත්වාගෙන යාමට ආධාර වේ. මොවුන් පෝෂක චක්‍ර පවත්වාගෙන යාමට ආධාර වේ.
ළමයි මේගොල්ලන්ගේ ඊළඟ ක්‍රියාව තමයි පාංශු ව්‍යුහ සෑදීම. පාංශු ජීවීන්ගේ ඊළඟ දායකත්වය පාංශු ව්‍යුහ සෑදීම. තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ පස් කැට දැන් පසක තියෙනවා කිව්වනේ වැලි රොන් මඩ හා මැටි වැනි අංශු මේවා වෙනම නෑ වැලි වෙනම රොන් මඩ වෙනම එහෙම නෑ මේවා එකතු වෙලා හදනවා පසේ කැට මේ හදන කැටවලට අපි කියනවා පාංශු ව්‍යුහ කියලා. මේ කැට හදන්න ගියාම වැලි රොන් මඩ හා මැටි අංශු එකිනෙක අලවන්න වගේ පාය. අන්න ඒ ඇලවීමට දායක වන දේවල් වලට අපි කියනවා බයින්ඩින් මැටීරියල් හෙවත් බන්ධන කාරක කියලා. මේ බන්ධන කාරක වලින් තමයි මේ විවිධ අංශුන් වර්ග අලවලා පස් කැට බවට පත් කරන්නේ. එතකොට මේ කැට වලට අපි කියනවා පාංශු ව්‍යුහ කියලා. එහෙමනම් පාංශු ව්‍යුහ සෑදීමේදී අර මම කිව්ව පාංශු ජීවීන් පසට බන්ධන කාරක සපේන අන්න දායකත්වය. එහෙනම් ලියන්න පාංශු ව්‍යුහ සෑදීමේදී ඒ යටතේ ලියාගන්න පාංශු ජීවීන් විසින් ව්‍යුහ සෑදීමට අවශ්‍ය බන්ධන කාරක සපයති. ව්‍යුහ සෑදීමට අවශ්‍ය බන්ධන කාරක සපයති. පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. මේක තමයි ඔක්තෝබර් මාසේ පැවැත්වෙන අවසාන පන්තිය. දැන් නොවැම්බර් මාසේ පන්ති පැවැත්වෙන ආකාරය ගැන මම ගෲප් එකට දාලා තියෙනවා පණිවිඩ. ඉතින් මට පේනවා සමහර 2022 ළමයි තාමත් ගෲප් එකට බැඳිලා නැහැ කියලා. එහෙම ගෲප් එකට බැඳිලා නැති 2022 මගේ ගෲප් එකට WhatsApp ගෲප් එකට ඇඩ් වෙලා නැති ළමයි ඉන්නවා නම් මෙන්න මේ අංකයේ යටතේ පේනවද එතන? ඔව්. මෙන්න මේ අංකයේ යටතේ ගෲප් එකට ඇඩ් වෙන්න. එතකොට මොකද ළමයෝ මීට පස්සේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ මේ ගෲප් එක හරහා. දැන් උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලන්ගේ ලබන මාසේ පන්ති පැවැත්වෙන ආකාරය, ඒවට ගෙවන ආකාරය ඔක්කොම මම ඉදිරිපත් කළේ මේ ගෲප් එකේ. ඉතින් ඒ නිසා ඒකට බැඳෙන්න ඔයගොල්ලන්ට සමහර වෙලාවට යම් papers, photos නැත්නම් රූප සටහන් ආදියත් මම මේ group එකට දානවා. දැන් උදාහරණයක් බහුවර්ණ උත්තරයක් දැන් මේ කලින් කට්ටියගේ group එකේ. ඒ නිසා group එකට add වෙන්න අලුතෙන් online වලට විතරක් ආපු ළමයි ඉන්නවා වුණා. විශේෂයෙන් මයි කුරුණෑගල හනුවර කට්ටිය නම් ගොඩක් add වෙලා ඇත්තේ. add වුනේ නැත්නම් වහාම මේ number එකට මට මොනවද WhatsApp කරලා කියන්න මාව group එකට බඳ ගන්න කියලා. ඒත් මම 2022 කියලා කියන්නේ නැත්නම් 21කට බඳන්න පුළුවන්. 22 ගෲප් එකට ඔයගොල්ලන්ව බඳින්න. ඒක හරි වැදගත් වෙනවා අපිට ඉදිරි කටයුතු කරගෙන යනකොට. මොකද ගෲප් එක හරහා තමයි ඔක්කොම පණිවිඩ දැනුම් දෙන්නේ. දැන් එතකොට මම කිව්වා මේ ගෲප් එක හරහා ඕගොල්ලෝ ලබන මාසේ පන්තියට බැඳින කට්ටිය අර බැංකුවට මුදල් ගෙවන්න ඕන කියලා. ඒ මුදල් ගෙවන account එක ගෙවන විස්තර ඔක්කොම තියෙන්නේ ගෲප් එකේ. එතකොට එහෙම ගෙවුවට පස්සේ ඔයගොල්ලන්ට ස්ලිප් එකක් හම්බ වෙනවා. ඒක මට ෆොටෝ ගහලා WhatsApp අංකයත් එක්ක එවන්න. ඊමේල් එක තියෙනවා නම් එවන්න, නැත්නම් කරන්න දෙයක් නැහැ නේද? එතකොට මම ඕගොල්ලන්ව මේ පාර පන්තියට බඳව ගන්නවා. ඒ කියන්නේ විස්තර මම කියලා ඇත්තේ. මම ඉක්මනට කියනවා හැබැයි වහාම පන්ති වලට බැඳෙන්න. මොකද දැන් මම මේ පන්තිය පවත්වන අවස්ථාවේ මම දැනුවත් වෙලා ඉන්නවා. මම පදිංචි වෙලා ඉන්නේ බස්නාහිර පළාත පුරාම ඇඳුම් නීතිය දාන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේ ඕගොල්ලන්ගේ පැත්තෙන් දැන් අපිට එළියටවත් යන්න බෑ. ඒ වගේ ඕගොල්ලන්ගේ පැති වලටත් මෙහෙම වුණොත් ඔබට මුදල් ගෙවීමට ආදියට බැංකුවකට යන්න අමාරුයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මුදල් ගෙවන්න. ගෙවලා ලබන නොවැම්බර් මාසේ පන්තියට බැඳෙන්න. මොකද එතකොට ඔබට මම දැනට සැලසුම් කරලා තියෙනවා ඒ පන්තිය සඳහා අවශ්‍ය වීඩියෝ එවන්නේ ඒ link එක හරහා. මොකද දැන් online කිව්වට දැන් අර Zoom එකකින් කරන්න ගියාම මේකේ සීමාවන් තියෙනවා. එතකොට සිග්නල් නැත්තම් කරන්න අමාරුයි. මම කරන්නේ කොහොමත් මම දැනුවත් කරන්න කියන්නේ YouTube ක්‍රමයට තමයි කරන්නේ. මම දැන් මේ කරන රෙකෝඩින් එකක් ලබන මාසේ පන්ති මේ වගේ රෙකෝඩ් කරනවා.
රෙකෝඩ් කරලා ඒක දානවා YouTube එකට. හැබැයි ඒ ලින්ක් එක ලැබෙන්නේ ඔබගේ WhatsApp හෝ email එකට විතරයි. ඒකත් එක password එකක් create කරනවා. එතකොට ඔයාට විතරයි ඒක බලන්න පුළුවන්. ලින්ක් එක share කරලා කාටවත් බලන්න බෑ. ඒකට මම දැන් කිසියම් මේ ඉලෙක්ට්‍රොනික සමාගමක් එක්ක වැඩ කරගෙන ගියා. ඉතින් ඒගොල්ලෝ එහෙම තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මට මේ පාර කාටවත් නොමිලේ මේක දෙන්න බැරි වෙයි. බෑ. ඒක දැන් ගියපු කට්ටියත් කෑ ගහනවා. ඒක නම් හොඳ නෑ. ඉතින් ඒ කට්ටියත් කෑ ගහනවා. ඒ අරගොල්ලෝ නිකන් කියලා මම දන්නවා බහුතරයක් එහෙම නෑයි කියලා. ඉතින් කොහොමද තමන් ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙන්නේ? ඒක තමන්ට හොඳයි නේ. ආයෝක නිකන් කරගන්න ඕනේ නෑනේ. ඒතකොට අපි මට පේන විදිහට නම් ළමයි සෑහෙන කාලයක් අපිට මේ ඔන්ලයින් ක්‍රමයට තමයි වැඩේ කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා අපිට තියෙන පන්තියක් පවත්වන්න මේ පහසුකම හොඳට ඇති. නේ. අපි දැන් වැඩ කරන ආයතනවලත් මේ වගේ බෝඩ් එකක් තිබුණා. මම හිටියා ඔයාලා ඉස්සරහ වාඩි වෙලා හිටියා. වෙන මොකුත් කැටයන් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් බල්පත් වෙන්න, අකුණු වැටෙන්න නිමින්නේ අවශ්‍ය නැහැ. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ කාට හරි උගන්න ගන්න බැයි නම් මට එහෙම ප්‍රායෝගික ගැටලුවක් නේ. මට උගන්නන්න පුළුවන් මම අවුරුදු 30 ගානක් කරපු රස්සා. ඉතින් හිතා මම උගන්නන එක ඔයගොල්ලන්ට තේරුණා නම් ඒ තේරෙනවා නම් විභාග පාස් වෙන්න පුළුවන් නම් එච්චරයි. ඒ නිසා අපි මේ ක්‍රමයට කරගෙන යමු. කවදා හරි දවසක රට යහපත් වෙලා පන්ති ඇරියොත් අපි එදාට හෝල් ක්ලාස් පවත්වමු. එතකන් ඉතින් දෙගොල්ල හැමෝටම ඔන්ලයින් එකට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට හෝල් ක්ලාස් පටන් ගත්තට පස්සෙත් ඔන්ලයින් පන්ති බන්දිකටම එතෙන්ට මේ වගේ කැමරාවක් හයි කරලා ෆොටෝ ගහලා ඔන්ලයින් එකට බලන්න හදලා දෙන්න. නැත්නම් ඒගොල්ලන්ට අමාරු වෙන්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ යාළුවෝ හිටියන්ටත් කියන්න ඔන්ලයින් පන්තියට බැඳෙන්න කියලා. සමහර වෙලාවට අපේ නුවරහා කුරුණෑගල ළමයි තාමත් දන්නේ නැතුව කොහේ හරි මුල්ලක ඉන්නවනම් අනේ කරුණා කරලා දැනුම් දෙන්න. සමහර කට්ටිය අහනවා ඔන්ලයින් පටන් ගත්තද කියලා. ඒ කියන්නේ හසිනින් දින්න ගිట్లా වාගේ. එහෙම කරන්න එපා. මම ඔයගොල්ලන්ට එක සුමානයි නිවාඩු දුන්නා. තුන්වෙනිදා තමයි ඇඳිරණීටි දාලා පන්ති නවත්තන්න කිව්වේ. ඒතකොට මට හදිස්සිය නිසා 10 වෙනිදා පන්තියට ලෑස්ති වෙන්න බැරි වුණා. හැබැයි 17 වෙනිදා 24 වෙනිදා සහ මේ අද කරන්නේ 31 වෙනිදා පන්ති. ඒතකොට මේ මාසෙට මම මේ පන්ති මාලාව පවත්වලා තියෙනවා. ඊළඟට තියෙන නොවෙම්බර් මාසේ. ඒකට පඩි ගෙවලා ලෑස්ති වෙනවා. හරි. අපි කතා කළේ පාංශු ව්‍යුහ සෑදීම ගැනයි. අපි කිව්වද මේ අදටේ ඒගොල්ල බන්ධනකාරක සපයමින් පස්සේ ව්‍යුහ සාදනවා කියලා. ලිව්වේ නැත්තම් ලියාගන්න. මොවුන් පසට බන්ධනකාරක සපයමින් ව්‍යුහ සාදති. ඊළඟට ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස පාංශු ජීවීන්ගේ ඊළඟ වැදගත්කම ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස. ඔබ දැකලා ඇති ආහාර පිරමීඩවල පහළම තට්ටුවේ ඉන්නේ ප්‍රාථමික නිෂ්පාදකයෝ. ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය හෝ වෙනත් ක්‍රියාවක් මගින් ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට ඒක ආහාර දාම හා ආහාර ජාල සඳහා වැදගත් වෙනවා. පෝෂණය සඳහා ජීවීන් අතර පවතින දම්බැලක් ආකාර සම්බන්ධය. ආහාර දාමයක් වන අතර පෝෂණය සඳහා ජීවීන් අතර පවතින දැලක් ආකාර සම්බන්ධය ආහාර ජාලය. මේ දෙකම ක්‍රියාත්මක වෙන්න ප්‍රාථමික නිෂ්පාදකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මතක තමයි ද්විතීයික කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සමහර පාංශු ජීවීන් ප්‍රාථමික නිෂ්පාදකයන් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලියාගන්න ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ඉරි කැල්ලක් ප්‍රභා සංශ්ලේෂක හැකියාව සහිත ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ඉරි කැල්ලක් ප්‍රභා සංශ්ලේෂක හැකියාව සහිත පාංශු ජීවීන් වඩා වැදගත්ය. උදාහරණයක් දක්වන්නම්. හරිත ඇල්ගී.
උදාහරණ හරිත ඇල්ගී. උදාහරණ හරිත ඇල්ගී. ළමයි පාර්ශ්ව ජීවීන්ගේ ඊළඟ වැදගත්කම තමයි මේගොල්ල පසට කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. ඊළඟ අංකේ ලියාගන්න. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. එක පැත්තකින් මේගොල්ලන්ගේ මල ද්‍රව්‍ය හරහා අනිත් පැත්තෙන් මල දේහ මල සිරුර හරහා පසට කාබනික ද්‍රව්‍ය ලැබෙනවා. ඉරි කැලලක් ගන්න ලියා ගන්න. පාර්ශ්ව ජීවීන්ගේ මල ද්‍රව්‍ය හා මල දේහ හරහා පසට කාබනික ද්‍රව්‍ය ලැබේ. මේගොල්ලන්ගේ ඊළඟ විශේෂ ක්‍රියාවක් තියෙනවා. මේක පෝෂක චක්‍රීකරණයටම සම්බන්ධයි. හැබැයි වෙනම කතා කරනවා. අපි ලියාගන්න ඊළඟ අංකය වායු ගෝලීය නයිට්‍රජන් තිර කිරීම. ළමයි අර පෘථිවිය හට ගන්නකොට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. ඕගොල්ලන්ට මම කලිනුත් කියලා තියෙනවා. පෘථිවිය හට ගන්නකොට සිසිල් වීමේ ක්‍රියාවක් වුණානේ. පෘථිවිය කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයකින් කැඩී ගිය කෙනෙක්. අධික උෂ්ණත්වයේ ද්‍රවයක් වශයෙන් තිබුණ මැග්මා වල උෂ්ණත්වය ශ්‍රේණික 1000ක් පමණ වෙනවා. 1000ක් 1200ක්. ඉතින් මේ මැග්මා වලින් පෘථිවිය හැදිලා පස්සේ මෙයා සීතල වුණානේ ළමයා. සීතල වෙලානේ ඝන කබලක් ඇති වුණේ. මේ සීතල වෙද්දි මොකද වුනේ? සමහර වායුන් වර්ග පෘථිවියෙන් නිකුත් වුණා. අන්න ඒව නිකුත් වෙච්ච වායුවක් තමයි නයිට්‍රජන් වායුව. මෙයා ගිහිල්ලා වායු ගෝලයේ වැදුණා. හැබැයි පසු කාලීනව ඇති වුණු ගැටලුව තමයි පෘථිවියේ ජීවය පහළ වුණාට පස්සේ ජීවයේ ප්‍රධාන තැනුම් ඒකකයක් තමයි ප්‍රෝටීන්. එයාගේ කොටසක් තමයි ඇමයිනෝ අම්ල. එහෙම නැත්නම් DNA RNA ආදී න්‍යෂ්ටි අම්ල. මේ හැම එකකටම නයිට්‍රජන් හරි වැදගත් වෙනවා. මේ නිසා ශාකවල පෝෂණයේදී නයිට්‍රජන් වැදගත් පෝෂකයක් වෙනවා. සතුන්ගේ පෝෂණයේදීත් නයිට්‍රජන් අඩංගු ප්‍රෝටීන් හරි වැදගත් පෝෂකයක් වෙනවා. හැබැයි මොකද වුනේ? එච්චර වැදගත් පෝෂකය අවාසනාවකට වාගේ පෘථිවියේ තිබුණු නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් ගිහිල්ලා වායු ගෝලයේ අණුක නයිට්‍රජන් බවට පත් වෙනවා. නයිට්‍රජන් පරමාණු දෙකක් එක්කව වෙලා නයිට්‍රජන් අණුවක් හදා ගන්නවා. එයා ඊට පස්සේ වැඩිපුර ප්‍රතික්‍රියාවන්ට දායක වෙන්නේ නැහැ. මේක එච්චර හිතකර තත්වයක් නෙවෙයි. මොකක්ද? එතකොට පෘථිවි ගෝලයේ නයිට්‍රජන් හිඟයක් ඇති වෙනවා. මේ නයිට්‍රජන් හිඟය නිසා මොකද වුනේ? තියෙන නයිට්‍රජන් වලට ජීවීන් අතර අධික තරංගයක් ඇති වුණා. දැනගන්න කිසියම් පරිසරයක වාසය කරන ජීවීන් අතර අධික තරංගයක් ආවොත් මේ තරංගයට මුහුණ දෙන්න බැරි කට්ටිය ස්වභාවික වර්ණය යටතේ අයින් වෙනවා. හැබැයි එහෙම නොවෙන්න සාමාන්‍ය දියුණු ජීවීන් එක තරඟ කරලා නයිට්‍රජන් ලබා ගන්න බැරි ප්‍රවේණිකව පහත් කට්ටියට විශේෂ වරප්‍රසාදයක් ලැබුණා. මේ ලැබුණු විශේෂ වරප්‍රසාදය තමයි ප්‍රවේණිකව දියුණු කට්ටියට පාවිච්චි කරන්න බැරි වායු ගෝලයේ පවතින අණුක නයිට්‍රජන් ප්‍රවේණිකව පහත් බැක්ටීරියා වැනි කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. අනිකුත් ජීවීන්ට පාවිච්චි කරන්න බැරි වායු ගෝලයේ පවතින අණුක නයිට්‍රජන් ජීවීන්ට භාවිතා කළ හැකි ආකාරයට පත් කරනවට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා.
මේ යටතේ ඒගොල්ලෝ කරන්නේ ළමයි වායු ගෝලයේ පවතින අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කරනවා. එහෙම කරලා ඒගොල්ලන්ගේ පාවිච්චියට ගන්නවා. මොනවද නයිට්‍රජන් සංයෝග? ඇමීන, ඒමයිඩ, එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල ආදී බවට. මේ වැඩේ අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් නම් පාන් රාත්තලක් ආපුවම කාබෝහයිඩ්‍රේට් හම්බ වෙනවා. ඒක ප්‍රෝටීන් බවට පත් කරන්න බැරි නයිට්‍රජන් නැති හන්දනේ. ඉතින් එහෙනම් කාලා දෙපාරක් හුලම් බොනවා. පාන් රාත්තලක් ආවා. ඒ වායු ගෝලයේ 78%ක්ම තියෙන නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් හම්බෙලා ඒකෙන් ප්‍රෝටීන් හදයි. අපේ ඇඟ ඇතුලේ මෙහෙම කරන්න බෑ. ප්‍රවේණිකව දිනු කට්ටියට වායු ගෝලීය අණුක නයිට්‍රජන් මත යැපෙන්න බෑ. එහෙම පුළුවන් නම් හුලම් බිවනම් හරි පාන් කාලා. කාබෝහයිඩ්‍රේට් කියව හුලම් බිව්වම නයිට්‍රජන් හම්බුණා. ඇඟ ඇතුලේදී ඒකෙන් ප්‍රෝටීන් හදාගත්තා. එහෙනම් ඔච්චර මුදල් දීලා චිකන් ගන්න ඕනේ නැහැ 100 ගණන් දීලා. ඇයි? ඒකේ තියෙන ප්‍රෝටීන් හුලම් බීලා ෂේප් වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. හැබැයි පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ පුළුවන් කට්ටියට එහෙම පුළුවන් කරලා තියෙන්නේ අපිත් එක්ක නැත්තම් ප්‍රවේණිකව දිනු කට්ටියත් එක්ක නයිට්‍රජන් හෝ ප්‍රෝටීන් සඳහා ඒගොල්ලන්ට තරඟ කරන්න බෑ ප්‍රවේණිකව පහත් කට්ටියට. හැබැයි ඒගොල්ලන්ට දීලා තියෙන සබාධම අපට බැරි වැඩක් මොකක්ද? අපට ලබා ගන්න බැරි නයිට්‍රජන් ප්‍රභවයන් මත යැපෙන්න පුළුවන් කරලා තියෙනවා. එහෙමයි සබාධම වැඩි බැලන්ස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. ඕගොල්ලෝ අහලා ඇති එක්තරා ජීවියෙක්. ඒ ජීවියාගේ නම රයිසෝබියම් ජපනිකම්. ජපනිකම් කියන්නේ ජපානයේ ආව නිසා තමයි. අන්න එයාට පුළුවන් වායුගෝලීය අණුක නයිට්‍රජන් සංයෝග බවට පත් කරන්න. මේකට කියනවා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම නැත්නම් වායුගෝලීය නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීම කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ නයිට්‍රජන් ෆික්සේෂන් කියන. ෆික්ස් කරනවා. ලියා ගන්න එහෙමනම් වායුගෝලීය අණුක නයිට්‍රජන් වායුගෝලීය අණුක N2 නයිට්‍රජන් නයිට්‍රජන් සංයෝග බවට පත් කිරීමයි. නයිට්‍රජන් සංයෝග බවට පත් කිරීම. ඕන්න ලියන්න සමීකරණය. නයිට්‍රජන් සංයෝග බවට පත් කරනවා කවුද? රයිසෝබියම් ජපනිකම්. රයිසෝබියම් ජපනිකම්. හරිද ළමයි? මේගොල්ල කරන තව වැඩක් තමයි පස බුරුල් කිරීමෙන් පසේ සවිවරතාව සිදුරු සහිත බව දියුණු කරන. ඊළඟ කොන්දේසිය ලියා ගන්න. පස බුරුල් කිරීමෙන් පසේ සවිවරතාව දියුණු කිරීම. පසේ සවිවරතාව දියුණු කිරීම. ඒ ගැන විස්තරයක් නැහැ එහෙම ලිව්වම ඇති. මේගොල්ල දායක වෙනවා තව දෙයකට අපි කතා කරගෙන ආවා මොකක්ද? පාෂාණ ජීර්ණය හා පාංශු ජනනයට දායක වෙනවා. ඒ ළමයි ජෛවීය ජීර්ණය ලියා ගන්නට යටතේ පාෂාණ ජීර්ණය හා පාංශු ජනනයට ආධාර වීම. පාෂාණ ජීර්ණයට හා පාංශු ජනනයට ආධාර වීම. මේගොල්ල පසේ ගුල් හාරනවා.
ඔය ගැඩවිල්ල දැකලා තියෙනවනේ. ගුල් හැරීම මගින් මොකද කරන්නේ? පසේ විවිධ ස්තර මිශ්‍ර කරනවා. ඊළඟ අංකය ගුල් හැරීම මගින් පසේ විවිධ ස්තර මිශ්‍ර කිරීම. ගුල් හැරීම මගින් පසේ විවිධ ස්තර මිශ්‍ර කිරීම. මේගොල්ල තව දෙයක් කරනවා ළමයි. පසට ලැබෙන සමහර විෂ සංයෝග ටොක්සික් කම්පවුන්ඩ්ස් විෂ නොවන තත්වයට බිඳහෙලනවා. මේකට කියනවා විෂ හරණය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඩීටොක්සිකේෂන්. විෂ හරණය ඉංග්‍රීසියෙන් කියනවා ඩීටොක්සිකේෂන්. ලියාගන්න පසට ලැබෙන සමහර සංයෝග නැත්නම් පසට ලැබෙන සමහර විෂ සංයෝග විෂ නොවන තත්වයට බිඳ හෙලීම. විෂ නොවන තත්වයට බිඳ හෙලීම. වරහන් තුල විෂ හරණය ඉරි කැල්ලක් ඩීටොක්සිකේෂන්. විෂ හරණය එහෙම නැත්නම් ඩීටොක්සිකේෂන්. ළමයි මේගොල්ල හොඳ විතරක් නෙවෙයි සමහර නරක වැඩත් කරනවා. හැබැයි අපේ වගා කළ ශාකවලට රෝග ඇතිවීමට හේතු වෙනවා. හෙවත් පසේ රෝග කාරක ලෙස ක්‍රියා කරනවා. එහෙම කරලා ගස්වල ලෙඩ හදනවා. ඊළඟ අංකේ ලියාගන්න පාංශු රෝග කාරක ලෙස ක්‍රියා කිරීම. සමහරු පසේ ඉඳන් මොකද කරන්නේ? ශාක මුල් නැත්තම් පසට යෙදූ බීජ ආදිය ආහාරයට ගන්නවා. කූඹිත් ඔය වැඩේ කරනවානේ, වේවොත් කරනවානේ ඔය වැඩේ. මම උදාහරණ දුන්නේ නෑ මෙතන. ඊළඟ කොන්දේසිය ලියාගන්න. පසට යෙදූ බීජ ශාක මුල් ආදිය ආහාරයට ගැනීම. පසට යෙදූ බීජ ශාක මුල් ආදිය ආහාරයට ගැනීම. ළමයි වායුගෝලීය අණුක නයිට්‍රජන් ශාක වලට ලබා ගත හැකි ආකාරයට පත් කිරීමට කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. හැබැයි මේගොල්ල සමහර නරක වැඩක් කරනවා. පසේ තියෙන නයිට්‍රජන් සංයෝග ආපහු වායුගෝලයට යවනවා. මේකට කියනවා නයිට්‍රී හරණය කියලා. මේ වගින් පසේ තියෙන ශාක වලට ලබා ගත හැකි නයිට්‍රජන් අඩු කරනවා. මේකට කියනවා නයිට්‍රී හරණය. ඉංග්‍රීසියෙන් කියනවා ඩීනයිට්‍රිෆිකේෂන් කියලා. ලියා ගන්න නරක ලක්ෂණයක් නයිට්‍රී හරණය එහෙම නැත්නම් ඩීනයිට්‍රිෆිකේෂන් ට දායක වීම. නයිට්‍රී හරණය එහෙම නැත්නම් ඩීනයිට්‍රිෆිකේෂන් ට දායක වීම. මම මෙතෙන්දි විතරක් උදාහරණ බැක්ටීරියාවක නමක් කියන්න. දැන් නයිට්‍රී හරණයේදී වෙන්නේ ළමයි පසේ තියෙනවා නයිට්‍රේට් වගේ සංයෝග NO3 ඍණ.
එයා බිඳ හෙලනවා කවුරු බවටද? අණුක නයිට්‍රජන් වායුව බවට. එතකොට පසේ තියෙන නයිට්‍රජන් ඉවත් වෙනවා. මේ වැඩේ කරන එකට උදාහරණයක් තමයි සිව්ඩොමොනාස් එක පිළිල් බැලිනවා වගේ යටින් ලියන්න ඩීනයිට්‍රිෆිකන්ස්. සිව්ඩොමොනාස් ඩීනයිට්‍රිෆිකන්ස්. මෙතන P silence සිව්ඩොමොනාස් ගන්න එපා P silence. ලියා ගන්න නයිට්‍රි හරියට උදාහරණයක්. එහෙනම් අපි පාංශු ජීවීන් ගැන කතා කරලා ඉවරයි. යම් පසක හමු වන ජීවීන් පාංශු ජීවීන් මම කතා කළා ඒගොල්ලන්ගේ කෘෂිකාර්මික වැදගත්කම් ගැන. දැන් මොකද අපේ වෘත්තයේ තත්වය? මේ භාගය ඉවරයි නේද ළමයා? sorry. අකාබනික ද්‍රව්‍ය හේවත් ඛනිජ ඉවරයි. කාබනික ද්‍රව්‍ය ඉවරයි. පාංශු ජීවීන් ඉවරයි. දැන් ඉන්නේ පාංශු වාතයයි පාංශු ජලයයි. අකාබනික හේවත් ඛනිජ ඉවරයි. කාබනික ද්‍රව්‍ය ඉවරයි. ජීවීන් ඉවරයි. එහෙනම් ලියාගන්න ප්‍රධාන මාතෘකාව පාංශු වාතය. ප්‍රධාන මාතෘකාව පාංශු වාතය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි soil air කියලා. වාතයට කියන්නේ air. එහෙනම් කවුද පාංශු වාතය කියන්නේ? යම් පසක පවතින වාතය වෙනවා. ලියා ගන්නට යටතේ පාංශු වාතය යටතේ යම් පසක පවතින වාතයයි. යම් පසක පවතින වාතයයි. ප්‍රශ්නයක් මතුවෙනවා. පසේ වාතය තියෙන්නේ කොහෙද? පසේ තියෙනවා ප්‍රමාණයෙන් විශාල සිදුරු හේවත් අවකාශ. ඒවට කියනවා මහා අවකාශ කියලා. පසේ තියෙනවා ප්‍රමාණයෙන් කුඩා සිදුරු හේවත් අවකාශ. ඒවට කියනවා ශුද්‍ර අවකාශ කියලා. මීට අමතරව පසේ තියෙනවා ජලය, පාංශු ජලය. මේ පාංශු ජලයේ දිය වෙලත් පාංශු වාතය තියෙනවා. මොකද අපි දන්නවා සමහර වායුන් ජලයේ දිය වෙනවා. එහෙනම් යම් පසක වාතයේ තිබිය හැකි ප්‍රධාන ස්ථාන තුනයි. පසේ මහා අවකාශ, ශුද්‍ර අවකාශ හා පාංශු ද්‍රාවණයේ හේවත් පාංශු ජලයේ දියවීම. ලියාගන්න යම් පසක වාතය තිබිය හැකි ප්‍රධාන ස්ථාන තුනකි. අංක 1 පසේ මහා අවකාශවල ලොකු සිදුරුවල. අංක 2 පසේ ශුද්‍ර අවකාශවල. අංක 2 පසේ ශුද්‍ර අවකාශවල. අංක 3
පාංශු ජලයේ නැත්නම් පාංශු ද්‍රාවණයේ දියවීමෙන්. අංක 3 පාංශු ජලයේ දියවීමෙන්. ළමයි දැන් ඕගොල්ලන්ට මතක ඇති මම මේ හරස්සින මෙහෙම ගැහුවේ නෑ. මෙහෙම තනි කෙලින් ගැහුවේ නෑ. ඔහොම ගැහුවේ. කොහොමද ගැහුවේ? ඔහොම. ඇයි මම කිව්වා යම් පසක ජලය වැඩි නම් වෙයි කාලෙට වාතය අඩුයි. යම් පසක පායන කාලෙට ජලය ඉවත් වෙලා වාතය වැඩි නම් ජලය වැඩි. ඒ කියන්නේ එකක් වැඩි වෙද්දි අනික අඩු වෙනවා. මේ නිසා දැනගන්න යම් පසක වාතය හා ජලය අතර පවතින්නේ නැත්නම් යම් පසක ඇති වාතයේ ප්‍රමාණය හා ජල ප්‍රමාණය අතර පවතින්නේ ප්‍රතිලෝම එකාට එකෙක් වැඩි වෙද්දි අනික අඩු වන සම්බන්ධතාවක් බව. තරුවක් දාලා ලියා ගන්නට යම් පසක වායු පරිමාව හා යම් පසක වායු පරිමාව හා ජල පරිමාව අතර ඇත්තේ යම් පසක වායු පරිමාව හා ජල පරිමාව අතර ඇත්තේ ඉන්වර්ස් නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවකි. ප්‍රතිලෝම සම්බන්ධතාවකි. මේක දක්වන්නේ මෙහිමයි ළමයෝ. පාංශු වායු පරිමාව මෙන්න ප්‍රතිලෝමෝ සමානුපාතිකයි පාංශු ජල පරිමාව. එක යට දාන්නේ එහෙම. මේ ඇල්ෆා නෙමෙයි ප්‍රතිලෝම සමානුපාතික මාර්ගය. ඒකත් ලියා ගන්න. පාංශු වායු පරිමාව ප්‍රතිලෝමෝ සමානුපාතිකයි පාංශු ජල පරිමාව. මතකද සෙෆ්ටියට ඇතිය කොහෙදී හරි මේ මේ කිසියම් වායුවක ස්කන්ධේ පීඩනය හා පරිමාව අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. පීඩනය වැඩි නම් පරිමාව අඩුයි, පරිමාව වැඩි නම් පීඩනය අඩුයි. ඒ වගේ තමයි. right. මේක ලියා ගන්න. එහෙනම් පාංශු වායු පරිමාව ප්‍රතිලෝමෝ සමානුපාතිකයි පාංශු ජල පරිමාව. දැන් ළමයි මේ රේඛාව මගින් මම දක්වන්නේ පොළොව මට්ටම නම් ඉහළින් පවතිනවා වායු ගෝලය, පහළින් පවතිනවා පස. මෙහිදී වායු ගෝලය හා පස අතර වාතය හුවමාරු වෙනවා. හැබැයි හුවමාරු වුණාට වායු ගෝලීය වාතය හා පාංශු වාතයේ සංයුතියන් එක හා සමාන නැහැ. මේ දෙක අතර හුවමාරු වීමක් වෙන්න පුළුවන් බව ඇත්තයි. හුවමාරු වුණාට වායු ගෝලීය වාතයේ සංයුතිය හා පාංශු වාතයේ සංයුතිය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඒ නිසා උපමාත්‍රිකාවක් ලියා ගන්න. උපමාත්‍රිකාවක් පාංශු හා වායු ගෝලීය පාංශු හා වායු ගෝලීය වාතයේ සංයුතිය වෙනස්කම්. පාංශු හා වායු ගෝලීය වාතයේ සංයුතිය වෙනස්කම්. සංයුතිය ඇති වෙනස්කම්. පාංශු හා වායු ගෝලීය වාතයේ සංයුතිය වෙනස්කම්. අපි හදනවා පොඩි වගුවක් ළමයි. වගුවේ කොලම්ස් 4යි. මොකක්ද? වායු ගෝලයේ ප්‍රතිශතය, පාංශු වාතයේ ප්‍රතිශතය වෙනත් කරුණු හදන්න පොඩි වගුවක්.
වායුව වායුගෝලීය ප්‍රතිශතය පාංශු වාතයේ ප්‍රතිශතය වෙනත් කරුණු. මේ ප්‍රතිශතය දක්වන්නේ පරිමා ප්‍රතිශතයක් විදිහට ඒක මම ලියන්නේ නැහැ මතක තියාගන්න. වායුව වායුගෝලීය ප්‍රතිශතය පාංශු වාතයේ ප්‍රතිශතය වෙනත් කරුණු. පළවෙනි වායුව හඳුනා ගන්න ඔක්සිජන්. පළවෙනි වායුව ඔක්සිජන්. ළමයි වායුගෝලීය වාතයේ ඔක්සිජන් පරිමාව වශයෙන් 21ක් තියෙනවා. 21ක් ලියා ගන්න. පාංශු වාතයේ නිශ්චිත අගයක් කියන්න බෑ. හැබැයි අනිවාර්යෙන් ඊට වඩා සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව අඩුයි කියලා ලියා ගන්න. සාපේක්ෂව අඩුයි. මම මේ වෙනත් කරුණු වලට දක්වන්නේ ඇයි එහෙම අඩු වුනේ කියන එක. දැන් වායුගෝලීය වාතය වගේ නෙමෙයි නම් පාංශු වාතයේ පවතින ඔක්සිජන් කාබනික පදාර්ථ වියෝජනයේට පාංශු ජීවීන්ගේ හා ශාක මුල්වල ශ්වසනයට වැය වෙනවා. වැය වුණාම මොකද වෙන්නේ? ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. වායුගෝලීය වගේ නෙමෙයි. ලියාගන්න වෙනත් කරුණු යටතේ හේතුව කාබනික ද්‍රව්‍ය වියෝජනය මේක ලියාගන්න හේතුව කාබනික ද්‍රව්‍ය වියෝජනය හේතුව කාබනික ද්‍රව්‍ය වියෝජනය පාංශු ජීවීන්ගේ ශ්වසනය බීජ ප්‍රරෝහණය ශාක මුල්වල ශ්වසනය. පස්සේ තියෙනවනේ ශාක මුල්වල ශ්වසනය ආදියට O2 වැයවීමයි. ආදියට ඔක්සිජන් වැයවීමයි. දැන් වායුගෝලීය මේ ශ්වසන ක්‍රියාවන් වෙනවා. හැබැයි වායුගෝලීය වායු පරිමාවට සාපේක්ෂව ශ්වසනයට වැය වෙන ප්‍රමාණය නොගිනී හැකි වෙනවා. නමුත් පසේ තියෙන අඩු වායු පරිමාවක් ඒකෙන් විශාල ප්‍රමාණයක් වැය වෙනවා මේ සීමිත ඔක්සිජන් ප්‍රමාණය මේ ශ්වසනය හා වියෝජන ක්‍රියාවන්. එතකොට ඔක්සිජන් අඩු වෙනවා. අගයක් කියන්නේ බෑ. දෙවෙනි එක්කිනා කාබන් ඩයොක්සයිඩ්. වායුගෝලීය වාතයේ පරිමාව ගත්තාම ළමයි 100ට 0.03ක් තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ. හැබැයි පාංශු වාතයේ සාපේක්ෂව ළමයෝ වැඩි අඩු නෙමෙයි වැඩි. පාංශු වාතයේ ඔක්සිජන් අඩුයි හැබැයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒ නිසා සාපේක්ෂව වැඩි. වෙනත් කරුණු වලදී කතා කරන්නේ ඇයි වැඩි කියන එකයි. මොකක්ද වැඩි? හේතුව ඉහත ශ්වසන ක්‍රියාවන් මගින් පසට CO2 මුදා හරිනවා. ඔබ දන්නවා ශ්වසනයේදී O2 ලබා ගන්නවා CO2 පිට කරනවා. ඒ පිට කරන CO2 පසේ රැඳෙනවා. රැඳුනහම පසේ තියෙන සීමිත වාතය තුල සියලු ප්‍රතිශතය කැපී පෙනෙන විදිහට ඉහළ යනවා. වායුගෝලයේ ශ්වසන ක්‍රියාව වෙනවා. උනාට මොකද වෙන්නේ? එක පැත්තකින් වායුගෝලයේ ශ්වසනය සිද්ධ වෙනවා. ඒ මගින් CO2 පිට කරනවා. පිට කරන CO2 වලින් කොටසක් ආපහු ශාක උරා ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයට. මොකද ආලෝකයක් ලැබෙනවනේ වායුගෝලයේ. පස්සේ ඔය සෙල්ලම කරන්න බෑනේ. පස්සේ මේ ශ්වසනය වුණාට ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ සීමිතවනේ. ඒ නිසා පස්සේ CO2 වැඩි. ලියා ගන්න වෙනත් කරුණු යටතේ ඉහත ක්‍රියාවන් මගින්
අර්ථ ඉහත ශ්වසන ක්‍රියාවන් මගින් ඉහත ශ්වසන ක්‍රියාවන් මගින් ඉහත ශ්වසන ක්‍රියාවන් මගින් පස තුලට අධිකව CO2 මුදා හැරීමයි. කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමයි. ළමයි ඊළඟ වායුව නයිට්‍රජන් N2 වායුගෝලයේ 78ක් විතර තියෙනවා. පසෙත් 78ක් වශයෙන් තියෙනවා. දල වශයෙන් කියලා ඕනනම් ලියා ගන්න. ඉතින් සමාන නම් හේතු කියන්න දෙයක් නැහැ. මොකද වායුගෝලයේ හා පසේ තියෙන නයිට්‍රජන් දැන් මේ නයිට්‍රජන් වල ලක්ෂණයක් තමයි නයිට්‍රජන් කියලා කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන අණුවක්. මෙයා බොහෝ දුරට ස්ථායී තත්වයක්. නයිට්‍රජන් අණුවක් හැදුනට පස්සේ එයා තවදුරටත් ප්‍රතික්‍රියාවන්ට දායක වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දුරට නිෂ්ක්‍රීය ආකාරයෙන් ක්‍රියා කරනවා. ඒ හින්දා එයා පසේ තිබ්බත් වායුගෝලයේ තිබ්බත් බොහෝ දුරට නිෂ්ක්‍රීයයි. තමන්ගේ සංයුතිය නියතව තියාගන්න. ඊළඟට මෙන්න මේ වගේ වායුන් ළමයෝ කවුද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන්. මෙයාගේ නම H2S කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. H2S කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. SO2 කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. CH4 කියන්නේ මීතේන්. තුනම එකට මම ගන්නෙ. වායුගෝලයේ සාපේක්ෂව අඩුයි. හැබැයි පසේ සාපේක්ෂව වැඩි. දැන් වෙනත් කරුණු යටතේ හේතුව කියන්න. හේතුව මේකයි ළමයි. පසේ ඔක්සිජන් සාපේක්ෂව අඩු හන්දා පස ඇතුලේ තියෙන ශාක මුල් බීජ පාංශු ජීවීන්ගේ ශ්වසනයට ඔක්සිජන් මදි. මදි වුණාම මොකද ඒගොල්ලෝ කරන්නේ? ඔක්සිජන් නැතුව කරන ශ්වසනය හෙවත් නිර්වායු ශ්වසනය කරනවා. ඔබ දන්නවා නිර්වායු ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් හා මීතේන් වැනි වායුන් මුදා හැරෙනවා.
පොඩි තාක්ෂණ ගැටලුවක් ආවා. ඒක මම නිවැරදි කළා. මම කී හිටියේ ඇයි පාංශු වාතයේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් වැඩි කියලා. වායුගෝලීය වාතයේ ඒගොල්ල අඩුයි, පාංශු වාතයේ ඒගොල්ල වැඩි. වැඩි වෙන්න හේතුව මොකක්ද මම කිව්වේ? ශාක මුල්, කාබනික ද්‍රව්‍ය වියෝජනය, පාංශු ජීවීන්ගේ ශ්වසනය, බීජ ප්‍රරෝහණය ආදී සිද්ධ වෙන්නේ නිර්වායු තත්ත්වයටදී. නිර්වායු තත්ත්වයටදී ශ්වසනය සිද්ධ වුණාම මොකද වෙන්නේ ළමයෝ? කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව මෙන්න මේ වාගේ වායු මුදා හැරෙනවා. එතකොට පස්සේ මේ වායුන්ගේ සංයුතිය වායු පොළයට වඩා වැඩි වෙනවා. ඒ නිසා වෙනත් කරුණු යටතේ ලියාගන්න කාබනික පදාර්ථ නිර්වායු වියෝජනය වෙනත් කරුණු යටතේ කාබනික පදාර්ථ නිර්වායු වියෝජනය කාබනික පදාර්ථ නිර්වායු වියෝජනය කමා පාංශු ජීවීන් කමා ශාක මුල්වල පාංශු ජීවීන් කමා ශාක මුල්වල ශ්වසනය හා නැත්නම් ශාක මුල්වල නිර්වායු ශ්වසනය හා නිර්වායු තත්ත්ව යටතේ බීජ ප්‍රරෝහණය මගින් පසට මෙම වායූන් නිර්වායු තත්ත්ව යටතේ බීජ ප්‍රරෝහණය මගින් පසට මෙම වායූන් වැඩිපුර ලැබේ. පසට මෙම වායූන් වැඩිපුර ලැබේ. ඊළඟ පුද්ගලයා අවසාන වායුව පාංශු ජල වාෂ්ප. පසේ තියෙන ජලයේ වාෂ්ප වුණාම මේක වායුවක් වශයෙන් සලකනවා. ඒකට පාංශු කියන්න බෑනේ, සෝරි, ජල වාෂ්ප. වායුව ජල වාෂ්ප. ළමයි වායු ගෝලයේ සාපේක්ෂව අඩුයි. ලියාගන්න වායු ගෝලයේ සාපේක්ෂව අඩුයි. හැබැයි පාංශු වාතයේ ජල වාෂ්ප සාපේක්ෂව වැඩි. ලියාගන්න පාංශු වාතයේ යටතේ සාපේක්ෂව වැඩි. පාංශු වාතයේ සාපේක්ෂව වැඩි. ඇයි පාංශු වාතයේ ජල වාෂ්ප සාපේක්ෂව වැඩි? දැනගන්න බොහෝ විට පසේ තියෙන සිදුරු හේවත් අවකාශ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා තියෙනවා. සංතෘප්තයි කියන්නේ 100%යි කියන එක. ලියාගන්න වෙනත් කරුණු යටතේ හේතුව බොහෝ විට පාංශු අවකාශ පසේ තියෙන සිදුරු බොහෝ විට පාංශු අවකාශ ජල වාෂ්ප වලින් සංතෘප්ත වී ඇත. හරිද? අපි දැන් කතා කළා පසේ තියෙන වාතය පාංශු වාතය. පසේ වාතයේ තියෙන්නේ කොහෙද? මහාවකාශවල, ශුද්ධාවකාශවල වගේම පාංශු ද්‍රාවණයේදී වෙලා. පාංශු වාතය හා වායුගෝලීය වාතයේ සංයුතිය එකිනෙකාට සමාන නැහැ. මේ වගේ වෙනස්කම් තියෙනවා. දැන් දැනගන්න සමස්තයක් වශයෙන් නැත්නම් සම්මතයක් වශයෙන් පසක සමස්ත පරිමාවෙන් සිට 25ක් පමණ පාංශු වාතය වෙනව මතකද? හැබැයි මේක අඩු වැඩි වෙන්න පුළුවන්. මෙහෙම අඩු වෙලා කිසියම් අවස්ථාවක පසේ තියෙන වායු පරිමාව පසේ සමස්ත පරිමාවෙන් 100%කට වඩා අඩු නම් ඒ පසේ භෝග වගා කරන්නට යෝග්‍ය නැහැ. ලියාගන්න තරුවක් දාලා සමස්තයක් වශයෙන්
යම් පසක මුළු පරිමාවෙන් සමස්තයක් වශයෙන් යම් පසක මුළු පරිමාවෙන් 25% පමණ පාංශු වාතය වේ. 25% පමණ පාංශු වාතය වේ. ඉරි කැලක්. නමුත් මෙය වෙනස් වන සුළුය. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මෙය වෙනස් වන සුළුය. නමුත් මෙය වෙනස් වන සුළුය. දැන් ළමයි එහෙම වෙනස් වෙලා කිසියම් අවස්ථාවක පසේ පරිමාවෙන් 100%කට වඩා පාංශු වාතය පහළ ගිය විට ඒ පසේ භෝග වගා කිරීමට යෝග්‍ය නැහැ. ලියාගන්න කිසියම් අවස්ථාවක පසක ඇති වායු පරිමාව කිසියම් අවස්ථාවක පසක ඇති වායු පරිමාව පසේ සමස්ත පරිමාවෙන් 5%කට වඩා පසේ සමස්ත පරිමාවෙන් 5%කට වඩා අඩු වූ අවස්ථාවක 5%කට වඩා අඩු වූ අවස්ථාවක මොකද කියන්නේ? ඒකේ භෝග වගා කරන්න බෑ යෝග්‍යතාවය. එම පස භෝග වගාවට යෝග්‍ය නැත. එම පස භෝග වගාවට යෝග්‍ය නැත. එම පස භෝග වගාවට යෝග්‍ය නැත. ළමයි පොඩි උපමාතෘකාවක් ලියා ගන්නට පාංශු වාතනය. උපමාතෘකාවක් ලියා ගන්න පාංශු වාතනය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා soil aeration කියලා. soil aeration. AERATION soil aeration. ළමයි හිතන්නකො මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. මෙන්න තියෙනවා වායු ගෝලය, මෙන්න තියෙනවා පස. දැන් මොකද වෙන්නේ? පසේ තියෙන වාතය, වායු ගෝලයේ තියෙන වාතය පසට ආපුවාම පසේ තියෙන වාතය ආපහු වායු ගෝලයට විස්ථාපනය වෙනවා. මෙන්න මේ විදිහට වායුගෝලීය වාතය මගින් පාංශු වාතය විස්ථාපනය කිරීමට අපි කියනවා පාංශු වාතනය කියලා. ඒ කියන්නේ පස තුළ සිදුවන වායුගෝලීය හා පස අතර සිදුවන වායු චක්‍රීකරණ ක්‍රියාව. ලියා ගන්නට ඒ යටතේ පාංශු වාතනයේ යටතේ පාංශු වාතය කමා වායුගෝලීය වාතය මගින් පාංශු වාතය කමා වායුගෝලීය වාතය මගින් මොකද වෙන්නේ? විස්ථාපනය වීමයි. පාංශු වාතය වායුගෝලීය වාතය මගින් විස්ථාපනය වීමයි. වරහන් තුල තව විදිහකට කියන්න පුළුවන් මොකක්ද? ඒ කියන්නේ වායුගෝලීය හා පස අතර සිදුවන වායු චක්‍රීකරණ ක්‍රියාවක්, රීසයික්ලින් ප්‍රොසෙස් එක.
සර්කියුලේෂන් ප්‍රොසෙස් එක. වරහන් තුල ලියා ගන්න වායුගෝලයේ හා පස අතර සිදුවන වායු චක්‍රීකරණ ක්‍රියාවකි. උපමාතෘකාවක් ලියාගන්න පාංශු වාතයේ සංයුතිය හා වායු ධාරිතාවය. ඒ කියන්නේ කොච්චරක් වාතය තියෙනවද කියන එක. පාංශු වාතයේ සංයුතිය හා වායු ධාරිතාවට බලපාන සාධක. පාංශු වාතයේ සංයුතිය හා වායු ධාරිතාවට බලපාන සාධක. ඒ කියන්නේ ළමයෝ පාංශු වාතයේ මොන දේවල් අන්තර්ගතද, මොන දේවල් අඩංගු වෙලා තියෙනවද, ඒ වගේම පාංශු වාතයේ කොච්චරක් තියෙනවද, මෙන්න මේ දෙකට බලපාන සාධකයි කතා කරන්නේ. ලියා ගන්න අංක 1 සාධකය පසේ අඩංගු ජල ප්‍රමාණය. අංක 1 සාධකය පසේ අඩංගු ජල ප්‍රමාණය. දැන් මේ ගැන මම කලිනුත් කිව්වා. මොකක්ද? පාංශු වායු ප්‍රමාණය හා පාංශු ජල ප්‍රමාණය අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවක්. වාතයේ වැඩි නම් ජලයේ අඩුයි, ජලයේ වැඩි නම් වාතයේ අඩුයි. ලියා ගන්න ඒ යටතේ පාංශු වායු ප්‍රමාණය හා පාංශු ජල ප්‍රමාණය අතර පාංශු වායු ප්‍රමාණය හා පාංශු ජල ප්‍රමාණය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවකි. ළමයි යම් පසක වාතයේ සංයුතිය හා පවතින ප්‍රමාණයට බලපාන දෙවන සාධකය තමයි අංක 2 සාධකය තමයි පසක පවතින සිදුරු ප්‍රමාණය හෙවත් සවිවරතාව. ලියා ගන්නට අංක 2 පසක පවතින සිදුරු ප්‍රමාණය හෙවත් සවිවරතාව. පසක පවතින සිදුරු ප්‍රමාණය හෙවත් සවිවරතාව. ළමයි මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා soil porosity කියලා. soil porosity.
දැනගන්න යම් පසක ප්‍රමාණයෙන් විශාල අවකාශ තියෙනවා නම් වැඩි වායු ප්‍රමාණයක් තියෙනවා ප්‍රමාණයෙන් කුඩා අවකාශ තියෙනවා නම් පවතින්නේ වැඩි ජල ප්‍රමාණයක්. ලියාගන්න යටතේ යම් පසක ප්‍රමාණයෙන් යම් පසක ප්‍රමාණයෙන් විශාල අවකාශ ඇති විට යම් පසක ප්‍රමාණයෙන් විශාල අවකාශ ඇති විට වැඩි වායු ප්‍රමාණයක්ද ප්‍රමාණයෙන් කුඩා අවකාශ ඇති විට ප්‍රමාණයෙන් කුඩා අවකාශ ඇති විට වැඩි ජල ප්‍රමාණයක්ද ඇත. තමයි පාර්ශ්ව වාතයේ සංයුතිය හා ප්‍රමාණයට බලපාන ඊළඟ සාධකය තමයි පාර්ශ්ව වයනය හා ව්‍යුහය. පාර්ශ්ව වයනය හා ව්‍යුහය. මේ ලක්ෂණ ගැන මම දැන් කතා කරන්න යන්නේ පස්සේ විස්තර කරන්නම්. වයනය යටතේ මට කියන්න පුළුවන් ළමයි මේ පසක තියෙන වැලිලොන් මඩ හා මැටි කොච්චර තියෙනවද කියලා. ඒ යටතේ වැලි අධික පසක වාතනය උසස් වෙනවා. නැත්නම් පවතින වායු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම දැනගන්න අපි ඉදිරියේදී කතා කරනවා කැටිති කියලා ව්‍යුහයක් ගැන. අන්න ඒ ව්‍යුහයේ තියෙන පස්වල වායු ප්‍රමාණය හොඳ වෙනවා. අන්න එහෙමයි වයනය පසේ වායු ප්‍රමාණයට බලපාන. ලියා ගන්න ඒ යටතේ වැලිමය වයනයක් සහිත පසක මෙන්ම වැලිමය වයනයක් සහිත පසක මෙන්ම කැටිති ව්‍යුහයක් සහිත පසකද වැඩි වායු ප්‍රමාණයක් ඇත. වැඩි වායු ප්‍රමාණයක්. ඊළඟ සාධකය මේකත් මම වැඩිපුර විස්තර කරන්නේ නැහැ නිකන් නම දෙනවා විතරයි පස්සේ කතා කරනවා ළමයි වෙනම. පස්සේ දෘශ්‍ය ඝනත්වය. එහෙම ලක්ෂණයක් තියෙනවා. පසේ දෘශ්‍ය ඝනත්වය. ඒ යටතේ මෙහෙමයි. යම් පසක දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවත් එක්කම පසේ පවතින වායු ප්‍රමාණය අඩු වෙනවා. ලියා ගන්නට යම් පසක දෘශ්‍ය ඝනත්වය වැඩි වීම සමග එහි අඩංගු වායු ප්‍රමාණය අඩු වේ. ඊළඟ සාධකය තමයි පාංශු ගැඹුර.
ළමයි හිතන්නකො මේ තියෙන පොළොව මට්ටම කියලා. යම් පසක පහළට යන්න පවතින වායු ප්‍රමාණය අඩු වෙනවා. ඒකට හේතුව තමයි පසට වාතය ලබා දෙන ප්‍රධානම සංරක්ෂකය වායුගෝලය වෙනවා. ඉතින් වායුගෝලයෙන් ඈතට යන්න පසේ ගැඹුරට යන්න පවතින වායු ප්‍රමාණය අඩු වෙනවා. අනික තමයි මතු පිට පස්වල ඔක්සිජන් ටිකක් වැඩිපුර තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් අඩුවෙන් තියෙනවා. හැබැයි මොකද වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගන්න පුළුවන්, ඒ වගේම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් දෙන්න පුළුවන්. හැබැයි පසේ ගැඹුරට ගමන් කරනකොට වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වෙනුවට පස ඇතුලේ ශ්වසනයට ඔක්සිජන් වැය වෙලා පස ඇතුලේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි අනිත් පැත්තට පස ඇතුලේ ශ්වසනය මගින් සිදුවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මෙන්න පසේ ගැඹුර පාංශු වාතයේ ප්‍රමාණයට වගේම සංයුතියටත් බලපෑවා. අපේ මාතෘකාව වාතයේ ප්‍රමාණය වගේම සංයුතියට බලපාන සාධක. ඒ යටතේ බලපාන වැදගත්ම පළවෙනි සාධකය තමයි පසේ ගැඹුර. මම කියනවා පසේ ගැඹුර සලකද්දී මතු පිට පසේ පවතින වායු ප්‍රමාණය වැඩි වෙනවා. පසේ ගැඹුරට යනකොට වායු ප්‍රමාණය අඩු වෙනවා. අනික් අතට මතු පිට පසේ CO2 නැත්නම් O2 වැඩි, CO2 වැඩි. ගැඹුරට ගමන් කරද්දී ඊට සාපේක්ෂව O2 අඩු වෙනවා, CO2 වැඩි වෙනවා. ලියා ගන්න පසේ ගැඹුර යටතේ යම් පසක මතු පිට කලාපවල පසේ ගැඹුරට සාපේක්ෂව වැඩි වායු ප්‍රමාණයක් ඇත. වෙනම පොයින්ට් එකක් ලියන්න. වායු ප්‍රමාණයක් ඇත. එමෙන්ම මතු පිට පසක O2 සාපේක්ෂව වැඩි අතර ගැඹුරට ගමන් කරත්ම මොකද වෙන්නේ? O2 ප්‍රමාණය අඩු වී ඔක්සිජන් ප්‍රමාණය අඩු වී O2 ප්‍රමාණය අඩු වී වෙනම ඡේදයකින් නමුත් මතු පිට පසක CO2 සාපේක්ෂව අඩු අතර පස ගැඹුරට යත්ම O2 ප්‍රමාණය වැඩි වී ළමයි ඊළඟ සාධකය තමයි වගා කළ භෝගය. ඊළඟ සාධකය හඳුනා ගන්නට වගා කළ භෝගය. දැනගන්න යටතේ විශාල හා පැතිරුණු මූල පද්ධතියක් සහිත භෝග වගා කරපුවාම ඒගොල්ල පසෙන් වැඩිපුර ඔක්සිජන් ලබා ගන්නවා. මුල් වලට ශ්වසනය කරන්න එපා. ප්‍රතිඵලය මොකක්ද? පසේ පවතින O2 අඩු වෙලා CO2 වැඩි වෙනවා. ඇයි? මුල් මගින් පිට කරනවානේ CO2. ලියා ගන්න වගා කළ භෝගය යටතේ විශාල හා පැතිරුණු
මූල පද්ධතියක් සහිත විශාල හා පැතිරුණු මූල පද්ධතියක් සහිත භෝග වගා කළ විට එම මුල්වල ශ්වසනය නිසා මොකද වෙන්නේ? පසේ ඇති O2 ප්‍රමාණය අඩු වේ, පසේ ඇති O2 ප්‍රමාණය අඩු වේ, CO2 ප්‍රමාණය වැඩි වේ. CO2 ප්‍රමාණය වැඩි වේ. ඊළඟ සාධකය ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නැත්නම් පාංශු ජීවී ක්‍රියාකාරීත්වය. එහෙම ලියා ගන්න පාංශු ජීවී ක්‍රියාකාරීත්වය. ළමයි මෙම ක්‍රියාකාරීත්වයේ වැඩි පසක මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ශ්වසනය නිසා O2 අඩු වෙනවා, CO2 වැඩි වෙනවා. ලියා ගන්න පාංශු ජීවී ක්‍රියාකාරීත්වය යටතේ මෙම ක්‍රියාකාරීත්වය වැඩි පසක ඔවුන්ගේ ශ්වසනය නිසා අඩංගු O2 අඩුය, අඩංගු ඔක්සිජන් අඩුය, CO2 වැඩිය, කාබන් ඩයොක්සයිඩ් වැඩිය. CO2 වැඩිය. ළමයෝ අවසාන සාධකය ඍතුව සීසන් වසරේ මොන කාලයේද කියන එක. ඍතුව ළමයි දැනගන්න ඍතුව යටතේ අධික වර්ෂා කාලයේදී පසේ පවතින වායු ප්‍රමාණය අඩුයි. මොකද ජලය මගින් අවකාශවල පවතින වාතය ඉවත් කරනවා. ඒකම ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. මොකද අඩු වායු ප්‍රමාණයක් නම් ඉබේම තියෙන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. ඍතුව යටතේ ලියා ගන්න අධික වර්ෂා කාලවල පසේ ඇති අවකාශ සිදුරු පසේ ඇති අවකාශ ජලයෙන් පිරී යාමෙන් ඇති පාංශු වායු ප්‍රමාණය මෙන්ම O2 ප්‍රමාණයද ඔක්සිජන් ප්‍රමාණයද O2 ප්‍රමාණයද අඩුය. O2 ප්‍රමාණයද අඩුය. අපි කතා කළේ පාංශු වාතය පිළිබඳව. යම් පසක පවතින වාතය පාංශු වාතය කිව්වා. පසේ මහා අවකාශවල ශුද්‍රාවකාශවල වගේම පාංශු ජලයේ දිය වෙලා පාංශු වාතය තියෙන්න පුළුවන් කිව්වා. පාංශු වාතය හා වායුගෝලීය වාතයේ සංසන්දන නැත්නම් සංයුතිය එක හා සමාන වුණේ නැහැ. වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතය ප්‍රධාන වශයෙන්ම O2 අඩුයි, CO2 වැඩි, ජල වාෂ්ප වැඩි, නයිට්‍රජන් එක හා සමානයි. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් වැඩි. අපි කතා කළා පාංශු වාතයේ සංයුතිය අඩංගු දේවල් හා
ප්‍රමාණයට බලපාන සාධක. ඒ සාධක ලයිස්තුවක් තමයි මෙතෙක් කතා කළේ. උපමාතෘකාවක් ලියාගන්න. පාංශු වාතයේ උපමාතෘකාව පාංශු වාතයේ කෘෂි කාර්මික වැදගත්කම. පාංශු වාතයේ කෘෂි කාර්මික වැදගත්කම. තමයි අංක 1 වැදගත්කම තමයි බීජ ප්‍රරෝහණයට. අංක 1 බීජ ප්‍රරෝහණයට. බීජ පැලවෙන්න. ඉරි කැලලක් මොකද කියන්නේ? මේ සඳහා අවශ්‍ය O2 ලබා ගන්න පාංශු වාතය. ඇයි ළමයි බීජ තියෙන්නේ පස ඇතුලේනේ. ඉරි කැලලක් මේ සඳහා අවශ්‍ය O2 ලබා ගන්නේ ඔක්සිජන් ලබා ගන්නේ මේ සඳහා අවශ්‍ය O2 ලබා ගන්නේ පාංශු වාතයෙනි. පාංශු වාතයෙනි. ළමයි දෙවන වැදගත්කම තමයි මේ භෝග ශාකවල මූල මණ්ඩලයේ වර්ධනය. අපි උසස් වාතාශ්‍රය යටතේ නැත්නම් හොඳ වාතය සහිත පස මූල මණ්ඩලයේ හොඳට පැතිරිලා වැඩෙනවා. හැබැයි දුර්වල වායු තත්ත්වය යටතේ මූල මණ්ඩලය එච්චර හොඳට වර්ධනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ උසස් වාතයක් සහිත තත්ත්වය යටතේ හොඳින් මූල මණ්ඩලයේ වර්ධනය වෙලා පසෙන් පෝෂක හා ජලය හොඳට ලබා ගන්නවා. දුර්වල මූල වර්ධනයක් යටතේ එහෙම වන්නේ. ක්‍රියාගන්න අංක 2 ශාකයේ හා මූල මණ්ඩලයේ වර්ධනයට. අංක 2 ශාකයේ හා මූල මණ්ඩලයේ වර්ධනයට. ඉරි කැලලක් දුර්වල වාතනයක් යටතේ මූල පද්ධතියේ වර්ධනයද දුර්වල වීමෙන් මූල පද්ධතියේ වර්ධනයද දුර්වල වීමෙන් මොකද වෙන්නේ? මූල පද්ධතියේ වර්ධනය දුර්වල වීමෙන් ශාකයට පෝෂක හා ජල අවශෝෂණය. අවශෝෂණය කියන්නේ උරා ගන්නවා. ශාකයට පෝෂක හා ජල අවශෝෂණය. ශාකයට පෝෂක හා ජල අවශෝෂණය අඩාල වේ. පෝෂක හා ජල අවශෝෂණය අඩාල වෙනවා. ළමයි ඊළඟ වැදගත්කම තමයි අංක 3 මේ පාංශු ජීවීන්ගේ ක්‍රියාවන්ට පසේ වාතයේ වැදගත් වෙනවා. ඊළඟ අංකේ ලියාගන්න පාංශු ජීවීන්ගේ ක්‍රියාවන් සඳහා ළමයි ඊළඟ අංකය පසේ විෂ තත්ත්ව හට ගන්නවා. ඊළඟ අංකය පාංශු වාතය පසේ විෂ තත්ත්ව හට ගැනීම. එක වෙන්නේ මෙහෙමයි. ළමයි දුර්වල පාංශු වායු තත්ත්වය යටතේ පසේ කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් හට ගන්නවා. මේවා ශාකවලට විෂයි. ලියාගන්න පස්සේ විෂ තත්ත්ව හට ගැනීම ඒ යටතේ ලියාගන්න දුර්වල පාංශු වායු තත්ත්ව යටතේ
දුර්වල පාංශු වායු තත්ත්ව යටතේ පසේ නිර්වායු ශ්වසනය සිදුවීමෙන් පසේ නිර්වායු ශ්වසනය සිදුවීමෙන් පසේ නිර්වායු ශ්වසනය සිදුවීමෙන් CO2 කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව CO2 වලට අමතරව H2S hydrogen sulfide H2S SO2 sulfur dioxide CH4 methane වැනි විෂ වායුන් හටගනී. වැනි විෂ වායුන් හටගනී. විෂ වායුන් හටගනී. ළමයි යම් පසකින් ශාකවලට ජලය හා පෝෂක උරා ගැනීමටත් පාංශු වාතනය බලපානවා. ඊළඟ කොන්දේසිය ලියාගන්න. යම් පසකින් ශාකවලට පෝෂක හා ජලය උරා ගැනීමට යම් පසකින් ශාකවලට පෝෂක හා ජලය උරා ගැනීමට ළමයෝ දැනගන්න මේ සඳහා බලපාන යාන්ත්‍රණ දෙකක් තියෙනවා. එකකට කියනවා අක්‍රීය අවශෝෂණය කියලා, අනිකට කියනවා සක්‍රීය අවශෝෂණය කියලා. මම පිළිගන්නවා ප්‍රධාන යාන්ත්‍රණයේ අක්‍රීය අවශෝෂණය තමයි. හැබැයි සමහර වෙලාවට සක්‍රීය අවශෝෂණය සිද්ධ වෙනවා. මේ සක්‍රීය අවශෝෂණය මම මේ යාන්ත්‍රණ විස්තර කරන්න යන්නේ මෙතන. වෙනම ඒකකයක් තියෙනවා නම්බර 7 භෝගකායික විද්‍යාව යටතේ කතා කරනවා. මේ සක්‍රීය අවශෝෂණය සිදුවීමට ශාකයේ ශ්වසනය වෙන්න අවශ්‍යයි. ඒ සඳහා පස්සේ ඔක්සිජන් පැවතීම වැදගත්. ඒ නිසා ලියාගන්න පෝෂක හා ජල අවශෝෂණයට ලියාගන්න සක්‍රීය අවශෝෂණය මගින් ශාකවලට පෝෂක හා ජල අවශෝෂණය වීම සඳහා පසේ උසස් වායු තත්ත්ව පැවතීම වැදගත්. පසේ උසස් වායු තත්ත්ව පැවතීම වැදගත්. ළමයි මෙහෙම දෙයක්ත් තියෙනවා. පසේ වායු තත්ත්වය දුර්වල වුණාම ඒ භෝගේ නැත්තම් ඒ පසේ තියෙන භෝග කොටස් ඒ කියන්නේ මුල වැඩිපුර රෝගවලට ලක් වෙනවා. ඊළඟ අංකයට තේරියා ගන්න. පසෙහි ඇති වායු තත්ත්වය දුර්වල වීම සමග එම පසේ වගා කළ භෝගවල මුල්
වැඩිපුර රෝග හානියට ලක් වේ. භෝගවල මුල් වැඩිපුර රෝග හානියට ලක් වේ. ළමයෝ පසේ ඇති වායු තත්ත්වය දුර්වල වුණාම පසේ සිද්ධ වෙනවා මම අර කලින් කිව්ව නයිට්‍රී හරණ ක්‍රියාව. මතකද? සිව්ඩොමොනාස් නයිට්‍රී හරණය කියන්නේ මෙන්න මේක ළමයෝ. නයිට්‍රේට පත් වුණා අනුක නයිට්‍රජන් වායුව බවට. මම කිව්වේ මේකට බලපානවා සිව්ඩොමොනාස් ඩිනයිට්‍රිෆිකන්ස් කියලා. මේ P අකුර සයිනස් කියලා එහෙම කිව්වේ. ලියාගන්න ඊළඟ අංකයටදී පසේ වායු තත්ත්වය දුර්වල වූ විට නයිට්‍රී හරණය සිදුවේ. නයිට්‍රී හරණය සිදුවේ. එතකොට මොකද වෙන්නේ? මේක බලපානවා පසේ ඇති නයිට්‍රජන් වැනි පෝෂක පසෙන් හානි වී යාමට, ඉවත් වී යාමට. ඉරිකෑල්ලක් මෙය පසේ ඇති නයිට්‍රජන් වැනි පෝෂක N2 වැනි පෝෂක පසෙන් ඉවත්ව යාමට හේතු වේ. අපි කතා කර හිටියේ පසක ඉන්න ජීවීන්, පාංශු ජීවීන් ගැන. කවුද පාංශු ජීවීන්? මේගොල්ල කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ කොහොමද? ඊළඟට කතා කළා පාංශු වාතය ගැන. යම් පසක ඇති වාතයේ පාංශු වාතයයි පසේ මහාවකාශවල ශුද්ධාවකාශවල වගේම පාංශු ජලයේ දිය වෙලා තියෙන්න පුළුවන්. පාංශු වාතය හා වායුගෝලීය වාතයේ සංයුතියේ වෙනස්කම් ගැන කතා කළා. පාංශු වාතයේ සංයුතිය හා ප්‍රමාණයට බලපාන සාධක කතා කළා. පාංශු වාතයේ කෘෂිකාර්මික වැදගත්කම් ගැන කතා කළා. එහෙනම් අපි පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන ඊට පස්සේ බලමු පාංශු ජලයේ